නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැටපත දහම් සාකච්ඡාව අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් ධර්මය අවබෝධ කර ගැනීමට පිණිස දුෂ්කරතාවය මොනවාද? ආදි වශයෙන් නීවරණ ධර්ම වලට හිත යටපත් වීම ආදි වශයෙන් දහම් කාරණා රාශියක් අපිට දැනගන්නට අවස්ථාව ලැබුණා. ඉතින් නීවරණ ධර්ම යටපත් කරගෙන දහම්මැස පහල කරගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළේ සත්පුරුෂ භූමියට පියමන් කරන්න ඕන කියන අදහස පින්වන්ත හැමදෙනාගේ හිතේ ඒ පිළිබඳ යම් ධෛර්යයක් ඇති වෙනවා නම් එය උදාර මොනතරම් උදාර අවස්ථාවක්ද කියලා ඔබ දන්නවා. ඉතින් උදාර සිත් ඇති පිළිබඳව ධෛර්යය ඇති කරගන්න උත්සාහ කරන පින්වන්ත ඔබ හැමදෙනා මේ මොහොතේ ශ්‍රද්ධා රූපවාහිනිය අභියසර ඇඳී සිටින අපි දන්නවා. ඉතින් ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. මේ සියල්ල අපට ලැබෙන්නේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්. ඉතින් අපි ගුරුදේව උත්තම ලොකු ස්වාමින් වහන්සේ වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් සදහම් සාකච්ඡා පිණිස වැඩමවන ලද ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව පින්වත් කරුණාවති මාපා ප්‍රියංගිකා මනතුංග ප්‍රියන්ත මිහිරානි රංග වෙතුම් සන්දිනු සුජාතා චාන්දනී අචිනි සංජීවනී චමෝත් කපිල සහ ප්‍රියන්ත කුමාරයන් පින්වත්තුන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් කණ්ඩායමක් ඒක රාශි කළා සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැමදෙනා සිහිපත් කොටගෙන කැටුව ඒ වගේම පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව මේ හෝරාවකට ආසන්න වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ භාෂිතය පිළිබඳව කරුණු විමසන්න අපට අවස්ථාව දෙනවා. අපි අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අදත් අපට අනුකම්පාවෙන් අනුශාසනා සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීන්. අපි එතකොට මේ ගොඩාක් දැන් නීවරණ ධර්ම තීරුම් ගන්න ගොඩක් මහන්සි කරනවා. එහේ ස්වාමීනි. දැන් මේ නීවරණ ධර්ම වලින් හිත යට වෙනකොට මේ අපිට මේ ජීවිතයේ සුවපත් වීම පිණිසත් පරලොව සුවපත් වීම පිණිසත් කොහොමද බාධා ගෙනින්නේ කියන කාරණේ අපි ගොඩාක් කතා කරන්න මහන්සි ගත්තා. ඊළඟට තමන්ගේ යහපත අනුන්ගේ යහපත වනසන හැටි නීවරණ ධර්ම වලින් අපි කතා කළා. ඒ වගේ ලෞකික ගුණ ධර්ම පවා අපේ ජීවිතේ වනසනව නම් ලෝකෝත්තර ආර්ය වූ ගුණයක් අපේ ජීවිතේ උපදින්න කොච්චර අපිට මේ නීවරණ ධර්ම බාධා කරනවද කියන කාරණේ එහෙමයි සම්. ගොඩාක් දේශනා වලින් කතා කළා. එහේ. එතකොට මේ විශේෂයෙන්ම දැන් මේ දවස් ටිකේ අපි කතා කරපු නීවරණයක් තමයි කොහොමද මේ උද්දච්ච කුක්කුච්ච කියන නීවරණය. එතකොට අපි ගොඩාක් කතා කළා මේ උද්දච්ච කුක්කුච්ච කියන නීවරණය හිතෙන් බැහැර කළාට පස්සේ ඒ තුලින් මේ අපේ හිත දියුණු වෙන විදිය අපි කතා බහ කළා. භාගතුනා දේශනා කළා. දැන් මේ දැන් කාමච්ඡන්දය කියන නීවරණේ හරියට හිත වැහුණට පස්සේ හරියට යංගර පාට විවිධ පාට වර්ග මිශ්‍ර කරපු භාජනයකින් ජලයේ තියෙන භාජනයකින් තමන්ගේ මුව බලන්න ගියාට පස්සේ එහෙමයි ස්වාමීනි. පේන්නේ නැහැ හරියට. එහේ. මොකද විචිත්‍ර බව නිසා. නටන උණු වතුර තියෙන භාජනයකින් මුව බලන්න ගියාට පස්සේ පේන්නේ නැහැ. මොකද වතුර නටන නිසා. එහෙමයි.
තීන මිද්දෙන් අලසකමින් යට වෙච්ච උපමා කළේ අර දියසෙවල් පිරුණු භාජනයකින් මෝ බලන්න ගියහම මෝ සටහන් පේන්නේ නැහැ. මොකද දියසෙවල් නිසා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තමයි විසිරුණු හිත උපමා කළේ හරියට නිකන් අර කැළඹුණු ජලයේ තියෙන. කියන්නේ දිය රැලි නගන ජලයේ තියෙනවා. සමහර වෙලාවට දැකලා ඇති අර ලොකු භාජනයකට වතුර දාලා තිබුණා ගොඩාක් හුලං හමන වෙලාවක දිය රැලි යනවා. එහෙමයි. ඒතර දිය රැලි යනකොට මොකද වෙන්නේ? මුව විට හරියට පේන්නේ නැහැ. තමන්ගේ මුව සටහන. ඒතර භාජනීයවත් වතුර වල ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. එහෙයි ස්වාමීනි. භාජනීයවත් වතුර වල ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ විචිත්‍ර වර්ණ දිය වෙලා තියෙන එක. දෙවෙනි ප්‍රශ්නේ උනේ වතුර නටන එක. තුන්වෙනි ප්‍රශ්නේ උනේ වතුරේ පාසි තියෙන එක. තීන මිද්දේ ස්වාමීනි. තීන මිද්ද. හතරවෙනි ප්‍රශ්නේ උනේ වතුරේ දිය රැලි නගන එක. විචිකිච්ඡාව ස්වාමීනි. ඔව්. නෑ මේ උද්දච්ච කුක්කුච්ච. එහෙයි. දිය රැලි නගන එක. එහෙයි ස්වාමීනි. එතකොට වතුරේ ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන ඉස්මතු කරන්න මහන්සි ගත්තේ මම ඒක. එහෙයි. වතුරේ ප්‍රශ්නයක් නෙමෙයි. වතුරේ ප්‍රශ්නයක් නොවේ. හැබැයි වතුරේ හටගත්තු දේවල් තියෙනවා. ඒ වගේ තමයි මෙතනත් මේ යථාර්ථයේ පේන්නේ නැති හිතේ ප්‍රශ්නයක් නෙමෙයි. හිතේ හටගත්තු දේවල් තියෙනවා. එහෙමයි ස්වාමීනි. උපක්ලේශ වල ප්‍රශ්නේ. එහෙයි. උපක්ලේශ වල ප්‍රශ්නේ. නීවරණ වල ප්‍රශ්නේ. ඒතර මේ බුද්ධ ශාසනයේ නීවරණ බැහැර කරන්න අපි මේක හිතන තරම් අපි දැන් මේක කතා කළාට එකපාරට කරන්න බෑ. මේ නීවරණ ක්‍රමක්‍රමයෙන් නැති වෙලා යන්නේ. ටික ටික නැති වෙලා යන්නේ. මේ එතකොට මේ ටික ටික තමයි අපේ හිත දමනය කරන්න ඕන. මේ නීවරණ වලින් ඇවිස්සිච්ච හිතක් නේ අපි සියලු දෙනාට තියෙන්නේ. නීවරණ වලින් ඇවිස්සිච්ච හිත තියෙන්නේ. ඒතර මේ නීවරණ වලින් ඇවිස්සිච්ච හිත ටික ටික තමයි දමනය කරන්න වෙන්නේ. අඩු ගන්න මේ ජීවිතේ සමහරට වෙන්නේ අපිට පටන් ගන්න විතරයි. එහෙමයි ස්වාමීනි. මේ වගේ යුගයක මේ ජීවිතේ සමහරට පටන් ගන්න විතරයි වෙන්නේ. විශේෂයෙන් ගෘහ ජීවිතේ ඉන්නේ නැත්තන්ට. මොකද මේ ගෘහ ජීවිතේ ඉන්නේ නැත්තන්ට හැමතිස්සෙම මේකේ පටන් ගැනීමක් තමයි කරන්න තියෙන්නේ. ඒක ලස්සන උපමා වලින් මේ අද කරන්න යන දේශනාවේ තියෙනවා. එහෙයි ස්වාමීනි. ඒතර මම අද මේකට පාදක කරගත්ත ප්‍රධාන වශයෙන් මේ එතකොට මේ සියලු නීවරණ දැන් අද විශේෂයෙන් අපි උද්දච්ච කුක්කුච්ච නීවරණේ. එතකොට සියලු නීවරණ මෙතෙන්ට අයිති වෙනවා. එතකොට නීවරණ දුරු කරන්න අපි යන වැඩ පිළිවෙල ගැන පොඩ්ඩක් තේරුම් ගන්නවා කියන එක. ඒකට මම උදාගත්තා මේ ඝනක මොග්ගල්ලාන කියන සූත්‍රේ දන්ත භූමි කියන සූත්‍ර දෙක එකතු කරලා තමයි කර්ම කියන්න මහන්සි ගන්න මේ දර්ශනය. එහෙමයි ස්වාමීනි. සමහර අපිට දවස් කිහිපයක් මේක දේශනාව සමහර විට යන්න ඉඩ තියෙනවා කතා කරන්න පුළුවන්. ඒතර ඒ දවස්වල සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මිගාරමාතු ප්‍රාසාදය නම් වූ පූර්වාරාමයේ තමයි වැඩ වාසය කළේ. එදා මේ ඝනක මොග්ගල්ලාන බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ ගාවට ආවා. බ්‍රාහ්මණයෙක් එතකොට මෙයා. එහෙමයි. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක ඉතින් සතුටු සාමීචියේදීලා පිළිසඳර කතාවේදීලා වාඩි වෙලා ඝනක මොග්ගල්ලාන බ්‍රාහ්මණය භාග්‍යතුන් වහන්සේට පවසනවා බවත් ගෞතමයන් වහන්සේ මේ මිගාරමාතු ප්‍රාසාදයේ පඩිපෙළේ අන්තිම කෙළවර දක්වාම හොඳ ලස්සන පඩිපෙළක් තිබිලා තියෙනවා. හොඳ දැවැන්ත. එහෙමයි ස්වාමීනි. ඈතට පේන ලොකු එකක් උස. ගොඩාක් විහිදෙන. එහෙයි. මේ සමහර අපේ විහාරවල තියෙන ඒ වගේ ප්‍රධාන විහාරස්ථානවල දැකලා තියෙනවා. ප්‍රධාන දොරටු ගාඩට ගියාට පස්සේ ගොඩක් උසට ගොඩක් විහිදෙන ලස්සන පඩිපෙළ. එහෙමයි. හොඳ ලස්සන කැටයන් දාලා හදපු. එහෙයි ස්වාමීනි. ඒකේ අනුපිළිවෙලක් තියෙනවා කියලා. දැන් මෙතුම මේ දැක්ක පිළිවෙල තමයි මේ කතා කරන්නේ. අනුපිළිවෙලින් මේ කරපු ක්‍රියාවක් තියෙනවා කියනවා. අනුපිළිවෙල වැඩ පිළිවෙල මේක දකින්න පේනවා කියනවා අපිට. ඒ වගේම බවත් ගෞතමයන් වහන්සේ මේ බ්‍රාහ්මණයන්ගේ ඉගැන්වීම ගත්තත් මේක අනුපිළිවෙලක් තියෙනවා. එක පාට ගැඹුරට උගන්වන්නේ නැහැ. එක පාට ගැඹුරට යන්නේ නැහැ. මේකේ හරිය ලස්සන දේශනාවක් තියෙනවා. මේ අනුපිළිවෙලින් යන්නේ කතාව ගැන. එහෙමයි ස්වාමීනි. මේ පහාරාද කියලා සූත්‍රයක් තියෙනවා. හරිම ලස්සන. එහෙමයි ස්වාමීනි. පුදුම ලස්සන හිතන එකට. එහෙයි. ඒ වගේම බවත් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණයන්ගේ ඉගෙනීම් වැඩපිළිවෙලේ අනුපිළිවෙලින් හික්මීමක් තියෙනවා. අනුපිළිවෙලින් කිරීමක් තියෙනවා. අනුපිළිවෙල ප්‍රතිපදාවක් තියෙනවා. අපි මේක අනිවාර්යයෙන් මම මේ කියලා දෙන ප්‍රධාන හේතුව මොකද මේ බුද්ධ ශාසනය ගැන මේ සසර ගැන චතුරාර්ය සත්‍ය ගැන මේ ආයතන ගැන දැන් කොච්චර දේවල් දැනගත්තත්
මේ හික්මෙන වැඩපිළිවෙලේ අනුපිළිවෙල තේරුම් ගන්න අදක්ෂ බව තියෙන තාක්කල් සමහර විට මේ ශාසනික ලාභය නැති කරගන්න හේතුවක් බවට පත් වෙනවා. එහෙමයි ස්වාමී. අනුපිළිවෙල තේරුම් ගන්න දක්ෂ නැතිකම. ස්වාමීන් ඒ කියන්නේ හොඳ ඉවසීමකින් සංසුන්ව අනිවාර්යයෙන් ඒතර මේ අනුපිළිවෙල වැඩපිළිවෙල තේරුම් ගත්තොත් තමයි මේ ඉවසීම කියන එක එයාගේ ඇති වෙන්නේ ඇත්තටම පටන් ගන්න. ඒක ප්‍රඥාවත් එක්ක වෙන එක. එහෙමයි ස්වාමී. ප්‍රඥාව නැතුවත් ඉවසීම ඇති වෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් ඒක කොයි වෙලාවෙ නැති වෙයිද දන්නේ නැහැ. එහෙමයි. ඕනම ගුණයක් එහෙමනේ ප්‍රඥාව නැතුව දියුණු කරන්නත් පුළුවන් ප්‍රඥාව ඇති වෙලා දියුණු කරන්නත් පුළුවන්. ඒතර ප්‍රඥාව නැතුව දියුණු කරන ගුණේ කොයි වෙලාවෙ නැති වෙන්න පුළුවන්. ප්‍රඥාවත් එක්ක සමහරට ආයි ගොඩ ගන්න අපි කඩා වැටෙනවා කියලා ගොඩ ගන්න බැරි මට්ටමකටපත් වෙනවා. එහෙමයි. ප්‍රඥාව තියෙන පවත්තමින් ඇති කරගනිමින් තේරුම් ගනිමින් මේ පවත්තන යම් ගුණයක් තියෙනවා නම් ඒකේ කඩම් වැටුණොත් ආයි එයා ගොඩ ගන්න පුළුවන්. එහෙමයි. සිහි මුලා වෙච්ච අවස්ථා භාගතුන් වහන්සේගේ සමහර ගිහි ශ්‍රාවකයන්ට පවතිච්ච අවස්ථා තියෙනවා. එහෙමයි. හැබැයි එම සැනින් ආයි සිහිය උපදින්න පුළුවන්. ඒක තමයි ප්‍රඥාවේ තියෙන අසිරිය. එහෙමයි ස්වාමීනි. ඒ වගේම බවත් ගෞතමයන් වහන්සේ මේ ධනුර්ධරයන්ගේ ආයුධ ශිල්පයේ අනුපිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ දුනු ශිල්පය ගත්තොත් එහෙම ඒක පාට දුන්න අරගෙන විදින්න උගන්වන්නේ නැහැ. දුන්න අරගෙන ඒක පාට විදින්න උගන්වන්නේ නැහැ. ඒතර කය හුරු කරනවා යාගේ. එහෙමයි. කය හුරු කරන විවිධ ඉරියව් හුරු කරනවා. එතකොට ඒ වගේම තමයි කියනවා මේ බවත් ගෞතමයන් වහන්සේ ගණන් ශිල්පය ගත්තත් ගණන් අපි දැන් අධ්‍යාපන වර්තමාන අධ්‍යාපන රටාව ගත්තත් මෙතකොට ඒක පහාරට මේ A level ගණන් මොන්ටිසෝරි ළමයට දෙන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. ඉස්සර මේ ළමයට උගන්වන්නේ මොනවද? මේක 2 මේක 3 මේක 4 එහෙම නෙති. එහෙමයි. ඊට පස්සේ නේම කාලයක් උගන්ලා එකතු කරන්න හැටි කියලා දෙනවා. අඩු කරන හැටි කියලා දෙනවා. බෙදන හැටි කියලා දෙනවා. එහෙම නේද? එහෙමයි. ඒතර මේ මූලික පසුබිම හදලා තමයි ඊට වඩා ඉහළ තැන් වලට ගෙනියන්නේ. ඒතර ලෞකික අධ්‍යාපනයක් පවා ලෞකික ශාස්ත්‍රයක් වේවා පිළිවෙලක් තියෙනවා කියලා අපි ඔළුවට ගන්න ඕන හරියට මේක. ඒ වගේ තමයි. එහෙමයි ස්වාමීනි. දැන් අපි ලෞකික ලෝකෙ මේ කය හදන්න ගියත් යම් දෙයකට හැඩගස්සනවා කරනකොට අපි නැටුම් කලාව වේවා වෙන කලාවකට වේවා කය හසුරවනකොට ඒක පිළිවෙලක් තියෙනවා. එහෙමයි. ඒක පාට ගිබ ගුවන් එයා නටන්න දාන්නේ නැහැ. දැන් ඉන්දියාවේ මම ඔය එක දෙයක් අධ්‍යයනය කළා. සමහර නැටුම් කලාවල මුල් ගියපු කාලේ ඒගොල්ලන්ට සරලව වාඩි වෙලා ඉන්න ඒවා. ඒතර යාට අර විසම කය සම කරවන්න තමයි උගන්වන්නේ ඒවා. ඒතර කය පළඟ බැඳගෙන වාඩි වෙලා ඉන්න ඉරියව් උගන්වනවා යාගේ. ඒ තුල ඒ ඉරියව් තුල යා මාංශ පේශි වල සකස් වීම සිද්ධ වෙනවා. අස්ථි පද්ධතියම් සකස් වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ මම දැක්කේ ඇස් අරගෙන ඉන්න පුරුදු කරනවා. එහෙමයි. ඒතර යාගේ අභ්‍යාසي කාලේ සතියක් දෙකක් ඒක විතරයි. ඇස් අරගෙන ඉන්න. ඊට පස්සේ යාගේ අතපය තියන් ඉන්න විදිහ හසුරවනවා. ඊට පස්සේ තෙල් ගහගා ඒ කාලේ පුරාවට ඇඟේ තෙල් ගහනවා. එහෙමයි ස්වාමී. තෙල් ගහලා කය මෘදු කරනවා. අස්ථි පද්ධතිය මෘදු කරනවා. ඒ දේවල් විවිධ දේවල් කර තමයි අද සමහර ලංකාවේ ගත්තත් ලංකාවේ ඔය විවිධ ඒ වගේ මේ කායික අභ්‍යාස කරන දේවල් තියෙනවා. එහෙම කරන තැන් තියෙනවා. අර වගේ දේවල් කර තමයි කය ඉස්සෙල්ලා හුරු කරනවා. දැන් සිංහල බෙහෙතක් කරන්න ගියත් ඒත් එහෙම තමයි. ඉස්සෙල්ලම කරන එකක් තමයි මට තේරුම් ගිය එකක් තමයි මේ ඉස්සෙල්ලා මේ කයේ තියෙන දැන් යම් විසගති සහිත දේවල් තියෙන බැහැර කරනවා. එහෙමයි ස්වාමීනි. ඒ කාලේ පුරාවට තිල් කෑම නැහැ, සමහරලාට මස් මාළු කෑම නැහැ. සමහර කිරි පොල් කිරි දාපු කෑම විතරයි. එහෙමයි. ඒතර එහෙම කනකොට අස්ථි පද්ධතිය පවා මෘදු කරනවා. ඊට පස්සේ තමයි අනිත් පත්‍යම් වෙන ආහාර පාන වර්ග දිදී බෙහෙත් වර්ග ශරීරයට දෙන්නේ. එහෙමයි. හරි පිළිවෙලක් තියෙනවා. එහෙයි ස්වාමී. ඉතින් මේ පිළිවෙල ගණක මොග්ගල්ලාන දැක්කා. මේ බ්‍රාහ්මණය දැක්කා. ඒ සමාජයේ තිබිච්ච විවිධ දේවල් පිළිවෙල. ඉතින් දැක්කලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියන බවත් ගෞතමයන් වහන්සේ ඉතින් ඔය ආකාරයෙම මේ ධර්ම විනය තුල මේ හික්මෙන්න දමණය වෙන්න පිළිවෙලක් තියෙනවද කියලා. එහෙමයි. මේ හිත දමණය කරන්න එපාය. දැන් නීවරණ වලින් ඇවිස්සෙන හිත දමණය කරන්න ඕන. ඒතර නීවරණයන්ගෙන් ඇවිස්සෙන හිත දමණය කරන්න පිළිවෙලක් තියෙනවා.
එහෙමයි. මේ ආවට ගියාට අපි බණ ටිකක් හරිමින් හරි වෙරලා අපිට ඕන තැන් වලින් පටන් අරගෙන හරියන්නේ නැහැ. දැන් ගොඩාක් කට්ටිය බණ අහලා අහන්නෙම සමතය විදර්ශනා ගැන විතරනේ අහන්නේ. අන්තිම කෙලවර. එහෙමයි. මුලාවි මොකද්ද කරන්න ඕන කියලා ඒක ඒ පිළිබඳ කිසි කතාවක් නැහැ. මට ඒක අර ශ්‍රද්ධාව නෙමෙයි ඒක. එහෙමයි. මාන්නක්කාරකම. එහෙයි හොඳට තේරුම් ගත්ත එකක් තමයි ඒක මාන්නේ. දැන් අපි දැන් ධර්මයේ කියනවා. එතකොට නමුත් අපි තේරුම් ගන්න අපි කරන්න ඕන පිළිවෙලක් තියෙනවා මේ. ඒක ධර්මයේ කියලා පින ගැන කිව්වොත් එimhe ඔන්න ගරහනවා. දැන් ඔන්න මහමෙ වුණාම පින විතරයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. අර ධර්මයේ කියපු කතාව ඔක්කොම මොතකයි අසත්පුරුෂකම. මාන්නේ. හරි පුදුමයි ඒක. එහෙමයි. එතකොට යයි මෙතෙන්ට අපි පොළඹවන්නේ කියන තරට අර කරන්න එපා කියලා කියන්නේ නැහැ නේ අපි. සමාධි වඩන්න විදර්ශනා වඩන්න එපා මේක විතර කරපන් එහෙමයක් කියන්නේ නැහැ. එහෙමයි. ඒතර මේකට අසත්පුරුෂය ඔක්කොම එකතු වෙනවා ඊට පස්සේ අර ගානට ගරහන් නින්දා කරන්න. නැද්ද බලන්න? එහෙමයි. හරියට තියෙනවා මේක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඒ නිසා මේ බුද්ධ ශාසනයේ මේ හිත නිවන්න යන වැඩපිළිවෙලේ රාගයයි ද්වේෂයයි මෝහයෙන් හිතෙන දැස් කරන්න යනකොට නීවරණ ධර්ම දුරු කරන්න යනකොට අවිද්‍යාව දුරු කරන්න තණ්හාව දුරු කරන්න යනකොට මේක ටික ටික හික්මවන්න පිළිවෙලක් තියෙනවා දැව්වා. ඊට පස්සේ පින්වත් බ්‍රාහ්මණය මේ ධර්මයේ විනය තුල මේ පිළිවෙලක් තියෙනවා කිව්වා. අනුපිළිවෙල හික්මීමක් තියෙනවා කිව්වා. අනුපිළිවෙල ප්‍රතිපදාවක් දෙන්න පුළුවන් කිව්වා. එහෙමයි. පින්වත් බ්‍රාහ්මණයෙක් මේ වගේ දෙයක් කිව්වා. අර ලස්සන කාරණාවක් කියනවා. දක්ෂ වූ අශ්වයන් පුහුණු කරන කෙනෙක් ඉන්නවා කියනවා. දක්ෂ අශ්වයන් පුහුණු කරන කෙනා. දක්ෂ අශ්වයන් පුහුණු කරන කෙනා එකපාරට පිටේ කරත්ත බැඳලා දුවන්නේ නැහැ. පිළිවෙලක් තියෙනවා. මොකද්ද? ඔහුට ඊටාම හොඳ වර්ගී ශ්‍රේෂ්ඨ අශ්වයෙක් ලැබෙනවා කියනවා. ඉතින් හරි පුදුමයි. එතකොට එහෙනම් මේ ශාසනය ගත්තත් මෙහෙම වෙන්න ඕන. දක්ෂ පුහුණු කරුවෙක් අපිට ඉන්නවා. අපේ ශාස්ත්‍රඥ වහන්සේ. එහෙමයි ස්වාමීනි. ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේ මේ කාලේ හිටිය දක්ෂ අශ්වයෝ හිටියා. ඒ නිසා හරි වේගෙන් දමනය කළා. අද ඉන්න අශ්වයෝ දක්ෂ නැහැ. එහෙයි. වල් ගති වැඩි. කැලෑ ගති වැඩි. එහෙමයි. තේරුණා නේද? ඒ නිසා මේ අර පිටපොට තමයි හැමතිස්සෙම පන්න ගන්නෙ. ත්‍රෙඩ් එක පන්නගෙන ඉන්නේ කොයි වෙලාවෙ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨ අශ්වයෝ නෑ අද. ඒ කාලේ තමයි ශ්‍රේෂ්ඨ අශ්වයෝ හිටියේ. ඒ ශ්‍රේෂ්ඨ අශ්වයන්ට කෙවිත ගණිද්දිම දන්නවා කියනවා දැන් මේ මම මොකද්ද කරන්න ඕන කියලා. එහෙමයි. කෙවිත පෙන්වන්න ඕන විතරයි කියනවා. සමහර අශ්වයෝ කියනවා කෙවිත පෙන්නුවට හරියන්නේ නැහැ කියනවා. කෙවිතින් පිට පිරිමදින්න ඕන ගහන්න ඕන නැහැ කියනවා. පිරිමදිනවා කියනවා. පිරිමදිනකොට දන්නවා කියනවා සමහර අශ්වයෝ. සමහර අශ්වයෝ ඉන්නවා කියනවා කෙවිත පෙන්නුවත් තේරුම් ගන්න දක්ෂ නැහැ කියනවා. පිරිමැද්දත් දක්ෂ නැහැ කියනවා තේරුම් ගන්න. පොඩි තට්ටුවක්ම දෙන්න ඕන කියනවා. එහෙමයි. සමහර අයට පිරිමැද්දත් දක්ෂ නැහැ, ගත්තත් දක්ෂ නැහැ. පොඩි මේ තට්ටුවක් දැම්මත් වැඩක් නැහැ. හොඳට බැරෙන් ඇඟ කිස් කන පාරක් දෙන්න ඕන. රැව් පිළි රැව් දෙන. ඒ වගේ. අද හිම කට්ටිය තමයි. ගහන්න ඕන. ඔව්. ඊට පස්සේ කියනවා භාගතුන් දේශනා කරන ලස්සන කාරණාවක්. ඔහුට ඉතාම හොඳ වර්ගයේ ශ්‍රේෂ්ඨ අස්සෙක් ලැබෙනවා කියනවා. එතකොට මුලින්ම කරන්නේ කටකලියාව පුරුදු කිරීමයි කියනවා. කටකලියාව කියන එක පුරුදු කරනවා. මොකද මේ කටකලියාව කියන එක දාන්නේ দমনය කරගන්නමයි කියනවා. එහෙමයි ස්වාමීනි. මට ඔය හම්බුණා කාරණාවක් ඉස්සර යුරෝපයේ අදට ඉස්සර තිබිච්ච කතාවක් කියන්නේ ඒක. ඉස්සර යුරෝපයේ කාන්තාවන්ට කටකලියාව දාලා තියෙනවා. එහෙයි. කුමක් මිනිස්සුද දොඩෝන වාචාලකන් දොඩෝන සමහර කාන්තාව ඉඳලා තියෙනවා. ඒතර කාන්තාවන්ට කටකලියාව දාලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. මේ වගේ. දැන් අස්සය කියන සතා দমনය කරගන්න ලේසියට තමයි කටකලියාව දාන්නේ. මොකද ඒකට තමයි ලණුව දාලා ගන්නෙ. ඒතර ඒකෙන් තමයි හැමතිස්සෙම රැහන අතේ තියෙනවා ඒකට. රැහනින් ඇද්දගම මෙයා ඒක සෑහෙන සැරට වදිනවා. මේ සිද්දෙන් බලන්න අපේ නාහෙටෙන් පාරක් පොඩි පාරක් වැදුනත් අපිට දැනෙනව වැඩිනේ. එහෙමයි ස්වාමීනි. නාහෙට පාරක් වැදුනහම දැනෙනව වැඩි ඒක. ඒ අස්තියට සංවේදී වැඩි ඒක. එහෙමයි. ඒතර සමහර අපේ ශරීරයේ යම් යම් තැන් තියෙනවා බලන්න වැල මිටි වලට පාරක් පොඩි පාරක් වැදුනොත් දැනෙනව වැඩි. ඒ වගේ අස්සයා හරි වේගින් සංවේදී කරන්න පුළුවන් තැනක් කරා තමයි කටකලියා එකතු වෙන්නේ. එහෙමයි.
එතකොට මොකද වෙන්නේ? ඒ හරහා ඇද්දට පස්සේ හරි වේගින් එයා කන්ට්‍රෝල් වෙනවා. මේ අතපය හරියට වේගින් ක්‍රියාත්මක කරන කෙනෙකුට අර වැලමිට චූටි පහරක් නියපොත්තේ මෙහෙම ගහන්නේ ඒකට තට්ටුවක්. එහෙමයි. එතන මොකද වෙන්නේ? එයාගේ ඒව නතර වෙනවා ටක් ගාලා. එහෙයි. ආහන් ඒ වගේ. එතන මේ කටකලියාව දානවා කියනවා. ඊට පස්සේ තමයි කියන යස්සය වැඩිපුර හික්මවන්න පටන් ගන්න. ඉතින් දැන් මේ යස්සය කටකලියාවට හුරු වෙන්නත් කාලයක් යනවා. එතකන් දැන් මුදා දැන් අලුත් අත්දැකීමක් දැන් කැලින් ගినాපු අස්සයට දුන්නට පස්සේ අර අලුත් අත්දැකීමට හුරු වෙනකන් තව එකක් දෙන්න යන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. මොකද එතකොට වෙන්නේ? එයාට දරා ගන්න බෑ ඒක. හුරු වෙනකන් එයාට අලුත් තව දෙයක් දෙන්නේ. අලුත් දෙයක් දෙන්නේ. එහෙයි. අලුත් දෙයක් දෙන්නේ නැතුව තමයි අලුත් මේ දෙන්නේ. මේ අර ඒකට හුරු වෙලා පාඩුවේ කටකලියාව දාලා කාලයක් තියෙනයි. කටකලියාවට කටකලියාව දාපු අලුතම පුහුණුවීම් කරන්න ගියොත් මොකද වෙන්නේ? අර කටකලියාව දාපු එකේ පීඩාවයි පුහුණුවෙන් ලැබෙන පීඩාව දරා ගන්න බැරුවට පස්සේ ආශ්‍රය දඩබ්බර වෙනවා. එහෙමයි. ඒ වගේ තමයි ශාසනය. ශාසනෙත් පින්වත් බ්‍රාහ්මණේ තථාගතයන් වහන්සේ මේ පුරුෂයෝ මේ ශාසනයට ආවට පස්සේ හික්මවන විදියක් තියෙනවා කියනවා. මේක හරිය ලස්සන තව බොහෝම අර්ථ සහිතව විස්තර කරන තැනක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මට හිතෙනවා මේ කොටසත් කියන්න ඕන කියලා. අවසරයි. හරිම ලස්සනයි ඒක. එහෙයි. මොකද මේකත් එක්ක බොහොම ලස්සනට පැහැහිලා යනවා කිරිදියයි වගේ. මේක තියෙන්නේ දන්ත භූමි සූත්‍රයේ. එහෙයි ස්වාමීනි. දන්ත භූමි සූත්‍රයේ මේ ඔය එක රාජකුමාරී දවසක් මේ අග්ගිවේශන කියන අග්ගිවේශන ගෝත්‍රික එක සාමණේර ස්වාමීන් වහන්සේ නමක් ගාවට ඇවිල්ලා මේ ශාසන ප්‍රතිපදාව ගැන අහලා පහදින්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒක භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලා කිව්වට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේ මේ සාමණේරයන් වහන්සේට මේ ප්‍රතිපදාව ගැන පැහැදිලි කරනකොට උපමා සහිතව මේක කියලා දෙන්න බොහොම ලස්සන පරියායක් කියලා දෙන්න. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ පින්වත් අග්ගිවේශන ඔටුනු පලන් ඕන් රජෙක් ඉන්නවා කියනවා. ඉතින් ඔහු ඇතුන් අල්ලන්න තැනැත්තා අමතලා කියනවා. ඇතුන් අල්ලන කෙනා. එහෙමයි. එම්බා යහළුවා ඇතුන් අල්ලන තැනත් ඔබ එන්න රාජකීය අස්තියාගේ පිට නැගිලා යන්නද. તો රාජකීය අස්තියා කියලා කියන්නේ දමනය කරපු කෙනා. එහෙමයි. දමනය කරපු ඇතෙක්. එයා අල්ලගෙන ගිහින් වනාන්තරයට ගිහලා හොඳ ඇතේ බලලා රජ්ජුරුවන්ගේ ඇතාගේ බෙල්ල ගැට ගහලා බඳින්න කියනවා. එතකොට එකපාරට නිකන් ගිහින් ඇතෙක් ඇදගෙන ඉන්නේ නැහැ. එහෙමයි. දමනය කරපු ඇතෙක් අරගෙන ඒ ඇතාගේ ගැට ගහලා තමයි ඇතා අරගෙන එන්නේ. එහෙයි ස්වාමීනි. එතකොට අර ඇතාට බයක් ඇති ගැනීමක් නෑ එච්චර. ඇතෙක් නික්කනේ ඉන්නේ. අනිත් එක ඇතා කැලේ ඉඳන් ගමට යන කෙනෙක්. මොකද දැන් දමනය වෙච්ච ඇතා මේ රජතුමාට හුරුවෙක් කෙනෙක්. රජ මාලිගාවට හුරුයි, මිනිස්සුන්ට හුරුයි, ගමට හුරුයි. ඒ කෙනත් එක්ක තමයි අරගෙන ඉන්නේ. එහෙමයි. නිකම්ම ගිහිල්ලා ඇදගෙන ඉන්නේ නැහැ. හරි පුදුමයි. එහෙයි ස්වාමීනි. බලන්න අපි මේ අපේ පුද්ගලික අපි එකිනෙක කෙනාගේ හිත දමනය කරන්න යනකොටත් අපි හරි ප්‍රායෝගිකව ඉන්න ඕන. එතකොට භාග්‍යතුන් වහන්සේ බොහොම ප්‍රායෝගිකයි මේ දිව් මිනිස් ලෝකය දමනය කරන්න යනකොට. හරිම ආශ්චර්යයි. එහෙමයි. සත්තා දේව මනුස්සාන. මේ දිව් මිනිස් ලෝකය සැබෑ විදියටම තරණය කරන්න එකම ශාස්ත්‍රුන් වහන්සේ. එහෙයි ස්වාමීනි. අනුත්තර පුරුෂ ධම්මසාරති. අනුත්තරයි. අනුත්තරයි. මේ ආවට ගියාට තනින් අතනින් මෙතනින් එහෙම නැහැ. දැන් මේ උපමාව වුණා බොහොම හරි ලස්සන ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. සම්බුද්ධත්වයේ තියෙන අසිරිය සම්බුදු සිතකටම මෙවන් උපමාවක් මෙවන් අසිරිමත් විදියට ස්වාක්කාද විදියට වැටෙන්න වැරෙන්න කෙලෙස් සහිත කෙනෙකුට ඒක වැටෙන්නේ උපමාවක් වුණා. එහෙයි ස්වාමීනි. ඊට පස්සේ කියන පින්වත් අග්ගිවේශන අර ඇතුන් අල්ලන කෙනා එසේ දේවෙනි කියලා ඔටුනු පලන් රජතුමාට උත්තර දීලා රජ්ජුරුවන්ගේ ඇතාවට නැගිලා වනාන්තරයට යනවා කියනවා. රජ්ජුරුවන්ගේ කියන්නේ ඇතා කියලා කියන්නේ හොඳටම හීල වෙච්ච ඇතෙක්. වනයේට ගියා ආපහු කොහාටද ඉන්න යා කැමති. රජතුමාට දමනය වෙලා නේ ඉන්නේ. එහෙමයි. ආයෙ ලස්සනට රජමාලිගාවට වෙනවා. එතකොට එහෙම දමනය වෙච්ච ඇතෙක් තමයි දමනය කරගන්න ඕන කෙනෙක් ගාවට යවන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? එහෙමයි. නැත්තම් මොකද වෙන්නේ? ඒකත් වල්වා දිනවන්න ඊට පස්සේ. එහෙයි. ඊට පස්සේ කියපු කාරණේ අසාර්ථකයි. එහෙමයි ස්වාමීනි. දමනය වෙච්ච ඇතෙකුයි තවත් කට්ටිය දමනය කරන්න යොමු කරන්න ඕන. නොදමනය වෙච්ච කෙනෙක් තව කෙනෙක් දමනය කරන්න යද්දී එතන දමනයක් ඇත්තටම වෙනවා කියන එක සිද්ධ වෙන්නේ. කිසි ඒ කාරණේ සිද්ධ වෙන්නේ නැහැ.
දන්තෝ දමයතන් සෙට්ටෝ ශාස්තෘන් වහන්සේ දමනය වුණා. දෙව්මිනිස් ලෝකයා ඊට පස්සේ දමනය කරන්න පෙළඹුණේ. එහෙමයි. එහෙම සිද්ධ වුණේ. එහෙයි ස්වාමීනි. ඒ වගේ තමයි මේක. දමනය වෙච්ච ඇතා ඒ වගේම දමනය කරන දක්ෂ ඇත් කුව්වෙකුත් එක්ක යවන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඇතා පිට නැගලා වනාන්තරයට යනවා ගිහිල්ලා වනේ නැති දැකලා රාජකීය ඇතාගේ බෙල්ලේ ඌව ගැට ගන්නවා කියලා. මේගොල්ලෝ නෙමෙයි අල්ලන්නේ. ඇතාගේ බෙල්ල තමයි ගැට ගන්නේ. එහෙමයි. ඒතර අර ඇතාටත් හිතට බයක් නැහැ. අපි යන්නේ ඇතෙක් පිටිපස්සේනේ. අපේම වර්ගිනේ. එහෙයි. මෙයත් මේ ලස්සනට සූපහසුවෙන් මේ මගේ කියන්නේ එන මාත් මේ පස්සේ යනවා කියලා එයාට එච්චර බයක් නැහැ. පිටිපස්ස ගහන ගතිය අඩුයි. එහෙමයි. ගේන්න අමාරු අඩුයි. ගේන්න තියෙන අමාරු අඩුයි. දැන් මෙතන දමණී වෙච්ච නැති එකකින් නම් අරගෙන ගියේ මොකද? මේකත් කැලේට රින් ගන්න ගත්තොත් හරියට කැලේ. එයත් වල් වදිනවා. ලේසි නෑ. එහෙමයි. එන කොච්චර දෙයක්ද මේ අපි මේ වගේ ගමනකට යනකොට කොච්චර අපි පරිස්සම් වෙන්න ඕනද එතකොට? දැන් ඒකනේ අද අපි ගත්තොත් එහෙම මේ අද ලංකාවේ බෞද්ධ ජනතාව ගත්තොත් එහෙම විවිධ රාමු වල කොටු වෙලා නේ. විවිධ රාමු වල කොටු වෙලා ඉන්නේ. නැද්ද බලන්න? ස්වාමීනි. විවිධ පුද්ගලික ඒ එකිනෙක කෙනාගේ පුද්ගලික සමහරලාට ආකල්ප සම්පත්තියට දෘෂ්ටි සම්පත්තියට ගැළපෙන විදිහට තමයි මුලින් එකතු වෙන්නේ. නමුත් ඒ කෙනාට මුලේ කලදක් තියෙන්න එපා මම එකතු වෙච්ච සෙට් වෙච්ච තැන හරිද කියලා. මට මේක යහපතක් වෙනවද අයහපතක් වෙනවද කියලා තමන්නේ තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. එහෙමයි. ඊට පස්සේ කියනවා රාජකීය ඇතාර කැලේ හිටපු ඇතා වෙලිමහාට අරගෙන එනවා කියනවා. එහෙමයි. එයාට ඒක ලොකු දුෂ්කර කාර්යයක් නෙමෙයි. මොකද ඇතෙක් පිටිපස්සේනේ ඇතා අරගෙන එන්නේ. සුදුසු කෙනා යවලා තියෙන පින්වත් අග්ගවේසන මෙපමණකිනුත් කැලේ සිටින ඇතා එලිමහාන්ට පැමිණියා වෙනවා කියනවා. එතකින් වෙන්නේ මොකද්ද? කැලේ සිටින ඇතා එලිමහාන්ට ආවා විතරයි තාම මේක දමනය වෙච්ච එකක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. අපි තේරුම් ගන්න ඕනේ කාරණේ. එහෙයි. අපි බණ ටිකක් අහනවා. පොඩි සද්ධා මාත්‍රයක් ඇති වෙනවා. එතකොට කැලේ ඉඳන් පොඩ්ඩක් එළියට ආව විතරයි. එහෙමයි ස්වාමීනි. තාම කැලේ හිටපු ගති තියෙනවා. කොයි වෙලාවෙ ආයේ කැලේට ඇදගෙන යයිද දන්නේ වෙන්න බැරිද? එහෙමයි. කෙලෙස් වල අතරමං වෙවි කෙලෙස් වලින් සතුටු වෙවි අකුසල් වල අතරමං වෙවි අකුසල් වල ඇලි ගලි හිටපු අපට ඒ හිතේමයි සද්ධා මාත්‍රයක් ඉපදුනේ. සද්ධා මාත්‍රයක් ඇතුනේ. මේක දැන් එළියට ආපු දිහාට ලස්සනට කියනවා. නියම එළියට පැමිණීම කියන්නේ මොකද්ද කියලා. කැලේ හිටපු ඇතාට කැලේ ඇති යම් ඇත් වනයක් ඇද්ද? ඒ ගැනමයි කියන දැන් මෙයාට හිතේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එළියට ආවට තාම එළියට ආව විතරයි. දමනේ වෙලා නැහැ. ඇයි? තාම එළියට ආපු ගම. හිත තියෙන්නේ කොහෙද? කැලේමයි. හිත බැඳිලා තියෙන්නේ කොහෙද? කැලේ. කැලේට හිත බැඳිලා තියෙන්නේ. එහෙමයි. ඉන්පසු ඇතුන් අල්ලන මිනිසා ඔටුනු පලන් රජ්ජුරුවන්ට දැනුම් දෙනවා කියන දේවයන් වහන්සේ මහා වනයේ හිටපු ඇතාව එලිමහාන්ට අරගෙන ආවා කියලා දැනුම් දෙනවා කියනවා. ඒතර පින්වත් අග්ගවස්තන ඒ ඔටුනු පලන් රජතුමා ඇතුන් හික්මවන කෙනා හැමතුව කියනවා. එම්බා යාළුව ඇතුන් හික්මවන තැනත් ඔබ ඉන්න කැලින් ගෙනාපු ඇතා දමනය කරගන්න දැන් කොහොම හරි. එහෙමයි. ඇයි කුමක් නිසාද? ඒ කැලින් ගෙනාපු ඇතාගේ හිත බැඳිලා තියෙන කැලේට. ඒ වගේ දැන් බණ්ඩ පොඩ්ඩක් අහලා අපි මේ ශාසනයට ඇතුල් වුණාට හිත බැඳිලා තියෙන කොහාටද? සසරට. අකුසලයට. එහෙමයි. ඒ අකුසල් වලින් වල්මත් වෙලා සතුටු වෙවි කයින් වචනෙන් මනසින් දුෂ්චරිත හිතලා ඒකින සතුටු වෙවි හිටපු කිනාටයි මේ සද්ධා මාත්‍රයක් ඉපදලා තියෙන්නේ. වැඩිපුර අදින්න කොහාටද? අකුසලයට. වැඩිපුර අදින්නේ සසර පුරුදු වලට. පරිස්සමින් දමනය කරන්න වෙන්නේ. කලබල වුණොත් හරියන්නේ නැහැ. ඇයි? අර අතෙන්ට බැඳීම කැලේට බැඳිච්ච හිතක් තියෙන ඇතාට එකපාරට දේවල් දෙන්න ගියොත් එයාට වදයක්. වදයක් ඒක. පීඩාවටපත් වෙනවා, දඩබ්බර වෙනවා. ළමයි වුණත් එහෙමනේ ගෙවල් දොරවල් වල දැන් ටියුෂන් යනවා, සංකර සමාජයට එකතු වෙනවා, තාක්ෂණයෙන් මේ ගැට ගැහිච්ච සමාජයට එකතු වෙන්නේ. ඒතකොට යාළුවෝ ගත්තත් ඔළුව කුරවල් කරනවා. හරම සමාජයේ ඉඳලා තේරෙනකොට ධර්මයට ගන්න හදනවා.
හැබැයි සමහරවිට තමන් එක පන්සල්ලේ බණත් අහයි. හැබැයි අපි හිතන තරම් ලේසියෙන් එයාව මේ නිවන්න බෑ. එයාට ඒකට තියෙන පොඩි ශ්‍රද්ධාවයි තියෙන්නේ. ඊට වඩා බලවත් එයාගේ ආසාවල් තියෙනවා අර ලෝකෙට කැරක් කැරක ඉඳලා. එහෙමයි. ඕනම කෙනෙක් ගිහිමයි. එතකොට ඒ පොඩ්ඩක් තියෙන කුසල මාත්‍රෙ මොකද ගන්නවා? ඩිංග තමයි බලවත් කරවන්න ඕන. එහෙමයි. ගොඩක් තියෙන අකුසලේ, ගොඩක් තියෙන කාමයට තියෙන බැඳීම ඩිංග තමයි ඈත් කරවන්න ඕන. අපිට ඕන හැටියට එක පාට මේක කවන්න බෑ හිතට. එහෙමයි. එහෙම යුගයකුත් නෙමෙයි මේ. දැන් මේ විශේෂයි. එහෙයි ස්වාමීනි. දැන් බලන්න, එහෙම යුගෙත් මෙහෙම බණක් කිව්වා නම් භාග්‍යතුන් වහන්සේ. මේ පරිස්සම බලන්න, මේ වචනෙන් පරිස්සමින්. ආරණ්‍යයේ සිටීමෙන් ඇතා තුළ ඊට පස්සේ කියනවා වනාන්තරයේ සිටීමෙන් ඇතා තුළ තිබුණු ගතිගුණ හොඳින්ම দমনය කිරීම පිණිස. ආරණ්‍යයේ සිටීමෙන් ඇතා තුළ හටගත්තු කල්පනා দমনය කිරීම පිණිස. ආරණ්‍ය වාසයෙන් ඇතාට ඇති වූ යම් කරදර පීඩා වෙහෙසත් නම් ඒව দমনය කිරීම පිණිස. දැන් සමහර අනිත් මේ ඇත්තුත් එක්ක රණ්ඩුවට ගිහිල්ලා ඒ වගේ ඇති දඩබ්බරකම් තියෙනෝනේ. එහෙමයි ස්වාමීනි. එතකොට එහෙම දඩබ්බර වෙච්ච ඇතාට ඒ වගේ සිද්ධියක් එකතු වෙනකොටම හිතෙන්නේ මෙතනත් තව ප්‍රශ්නයක් තමයි කියලා. එහෙම නෙවෙන්නේ. අපි දැන් සමාජයේ සෑහෙන බැට කාලා තියෙනවා කොච්චර හොඳ තැනකට ගියත් මොකද වෙන්නේ? හරි පරිස්සමින් ඉන්නේ කොයි වෙලාවෙ කුටි කන්න වේද කියලා. නැද්ද බලන්න? එහෙමයි. එහෙමත් තියෙනවානේ. එතකොට මොකද වෙන්නේ? ඒ වගේම තමයි කියනවා අරණ්‍යයේ මෙතාට ඇති යම් කරදර පීඩා වෙහිසත් නම් ඒව හොඳින් দমনය කිරීම පිණිස. ගමේ සිත අලවා ගැනීම පිණිස. මිනිසුන් කැමති වන ගතිගුණවල පිහිටවීම පිණිස තා দমনය කළ යුතුයි කියලා. කොච්චර පරිස්සමෙන් මේ හිත দমনය කරන්න ඕනද? එහෙමයි ස්වාමීනි. ඒකයි මේ කියන්නේ මම අපි මේ කාරුණ ඉස්මතු කරන්න මහන්සි ගන්නේ මේ දුර්ලභව ලැබුණු ලාභේ අහිමි කරගන්න එපා කලබල වෙලා. තමන් තේරුම් ගන්න තමන්ගේ හිතවල තියෙන සද්ධා මාත්‍රයයි කියලා. මේ මාත්‍රය අහ ගන්න ඕන. පරිස්සම් කර ගන්න ඕන. ඒ බීජයේ ඩිංග වැඩෙන විදියට අපි පෝෂණය ලබා දෙන්න ඕන ඩිංග. එහෙමයි. තමන් හිත දිහා බලන උන අතදරුවේ දිහා බලනවා වගේ. අතදරුවට එක පාට මේ අත් දෙකෙන් අල්ලලා මේ කකුල් දෙකෙන් නැගිට්ටෝනේ ඇදගෙන යන්නේ නෑනේ. නැගිටලා පය ගහලා ඵලයන් කියලා එහෙම කරනවද? නෑනේ. එහෙමයි. රම්ම කෙනෙක් කිව්ව තාත්තා කෙනෙක් කිව්ව සීමේ බලන් ඉන්නෝනේ මේ කොල්ලා දන ගානකම් බලන් ඉන්නවා. එක පාට දන ගාවන්නේ නෑනේ බලේ. එහෙමයි. නැගිටිනකම් බලන් ඉන්නවා. එක දේවල් අල්ලගෙන එහේ මෙහි යනකම් බලන් ඉන්නවා. එහෙම නේද කරන්නේ? ඒ වගේ තමයි. පින්වත් අග්ගිවිස්සන මේ ඇතුන් দমনය කරන පුද්ගලයා එසේ දේවයන් වහන්සේ කියලා උතුණුපරණ රජතුමාට පිළිතුරු දීලා විශාල ටැඹක් පොළවේ ඉස්සෙල්ලම හිටවනවා කියනවා. ගල් ටැඹ. ගල් කනුව. එහෙයි. වනාන්තරයෙන් ගෙනාවු ඇතාගේ බෙල්ලේ කණුවේ ගැට ගන්නවා කියන. එහෙමයි. ගැට ගන්නවා කියන. එහෙම කරන්නේ ඇතා තුළ තිබෙන කැලේ ගති සංසිඳවන්නයි කියලා. කැලේ මොකද වෙන්නේ? මේ සුවසේ හිතුණු පැතිවල ඇවිදිනෝනේ. එහෙමයි ස්වාමීනි. ඇවිදින හිතක් නේ තියෙන ඒකට. එහෙයි. දැන් හිතු පැත්තේ ඇවිදින හිතින් යුතු කෙනාගේ හිත দমনය කරන්නේ කොහොමද දැන්? ගැට ගහලා තියෙනවා. එහෙයි. අන්න පළවෙනි කාරණේ. ඊට පස්සේ කියනවා කැලේට ආසා සිතවිලි ඇතිවීම සංසිඳවන්නයි කියනවා. කැලේ වාසයෙන් ඇති වූ කරදර පීඩා වෙහෙස සංසිඳවන්නයි කියනවා. එයා තනියෙන් තමයි ඒතර ගැට ගහලා තියන්නේ වෙනම කොටුවක දාලා. එහෙමයි ස්වාමීනි. ගමට ආසාව ඇති කරවන්නයි කියන ගැට ගහලා තියන්නේ. ගොඩක් බලාපොරොත්තු තියෙනවා. අර පැත්තට තියෙන බැඳීම නැති කරන්නත් මේකට තියෙන කැමැත්ත ගමට තියෙන කැමැත්ත වැඩි කරන්න ගැට ගහලා තියලා තියෙනවා. මිනිසුන්ගේ සිත් අලවන ගතිගුණ වලට පුහුණු කරවන්නයි කියන බැඳලා තියන්නේ. ඉතින් ඇතුන් দমনය කරන පුද්ගලයා යම් වචනයක් නිදොස්ත කනට ඊටා මිහිරීද ප්‍රේමාන්විතද හෘදයාංගමද ශිෂ්ට සම්පන්නයිද බොහෝ ජනයා කැමති මනාප වේද එබඳු වචන වලින් අර ඇතාට කතා කරනවා කියලා. පුදුම අසරිමත්. එහෙමයි. මොකද දැන් කැලෙන් ආපු පීඩාව තියෙනවා යාට. ඒ කැලාවට බැඳිච්ච හිත තියෙනවනේ. සීසී කඩ ඇවිදපුවා, නිදහසේ හිටපුවා, නිදහසේ කාපුවා. එහෙමයි. ඕන තැන läගපුවා, බැඳිලා තියෙන දැන් හිත. එහෙන් බැඳිච්ච හිතට දැන් ඒක ඉස්සෙල්ලම කරන්නේ ගැට ගහලා තියෙන එක. ඒකට ඇවිදින ගතිය නැති වෙලා යනවා. හැබැයි ඒ හිතට ඊළඟට තව පීඩා දෙන්නේ නැහැ. හැමතිස්සෙම ප්‍රියමනාප හෘදයාංගම හිත සුවපත් කරවන මිහිරි වචන අමතනවා යාට.
එහෙමයි. දැන් මිහිරි වචන දිදී මුහිරි වචන දිදී එයා හුරු කරවන්නේ කාටද? ඇත් ගෝවට ප්‍රියමනාප කරනවා. මිනිසුන්ට ප්‍රියමනාප කරනවා. එහෙමයි. එහෙනම් මෙහෙම දෙයක් තේරෙනවා කියලා අපි දකින්නේ නැහැ නේ. බුදු කෙනෙක් නේ දකින්නේ. සත්තු මෙහෙම හීලෑ කරන්න පුළුවන් කියලා මේ ලෝකේ තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ දකිනවා. එහෙමයි. සතෙකුට නම් මෙසේ මෙච්චර දේවල් බොහොම කල්පනාවෙන් කරනවා නම් අපි එකිනෙකනාගේ පුද්ගලික හිත දිහා කොච්චර අනුකම්පාවෙන් බලන්න ඕනද? එහෙමයි. තමන්ට තමන් ඉස්සෙල්ලා අනුකම්පා කරගන්න ඕන. එහෙයි. මොකද මේ හිත කියන එකත් ඔහොමයි. කාමයෙන් වල් වැදිලා තියෙන්නේ. එහෙයි. අකුසලයන්ගෙන් වල් වැදිලා තියෙන්නේ. සසරට මහා බලවත් කැමැත්තෙන් ඉන්නේ. තිරිසන් ලෝකෙට, පෙරේත ලෝකෙට, නිරේට බලවත් බන්ධන වලින් සකස් වෙච්ච හිතට මේ හිතක් මේ තියෙන්නේ. එහෙමයි. එහෙම හිතක් තමන්ටත් තියෙනවා, අනුන්ටත් තියෙනවා. ඕවම තේරුම් අරගෙන මේ සත්වය ගැන කොච්චර අනුකම්පාවෙන් ශාස්ත්‍රුන් වහන්සේ වැඩිම නැද්දනේ. එහෙයි ස්වාමීනි. අහෝ ඒ අසරී අනුකම්පාව නම් හිතා ගන්න බෑ. එහෙමයි. ඒ මහා කරුණාව නම් අපිට හිතා ගන්න බෑ. මෙච්චර ලස්සන වැඩපිළිවෙලක් ලෝකෙට ඉස්මතු කරා. එහෙමයි ස්වාමීනි. දයානුකම්පී මානුෂීය චිත්ත දමනයක්. සැබෑම මානුෂී බව මෙතන තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. පින්වත් අග්විස්නේ යම් දවසක අර කැලින්ගෙන ආපු ඇතා ඇත්තු දමනය කරන පුද්ගලයාගේ කන්ට නිදොස් වූ මිහිරි වූ හෘදයාංගම ප්‍රේමණීය ශිෂ්ට වචන බොහෝ දෙනා කැමති වූ වචන අසයිද ඒ ඇසීමට කන් යොමු කරනවද කියලා හොඳට බලනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ වචන වල අර්ථ තේරුම් ගන්න මහන්සි ගනීද? එතකොට ඇත් දමනය කරන පුද්ගලයා ඇතා ළඟට තනකොළ ඊට පස්සේ තමයි කියලා දාන්නේ. එතකන් නෑ තනකොළ දාන්නේ. ප්‍රිය වචන කියද්දී ගණන් ගන්න නැත්තම් කන්න තනකොළ දාන්නේ නෑ කියනවා. එහෙමයි ස්වාමීනි. ඒක හරිය ඇත් දමනය කර විදිය. එහෙයි. ඒතර යම් මොහොතක කන් යොමන ගතිය පේනව දාන්න කන්නයි වතුරයි දානවා කියනවා. ඒක අරේ තවත් මෙයාට කැමැත්ත ඇති වෙන්න ඉඩ තියෙනවා ඒකට. එහෙයි ස්වාමීනි. කන්නයි වතුරයි දාන්න. හැබැයි අරක ඇති වෙනකම් මේක කරන්නේ. අරක ඇති වෙනකම් මේක කරන්නේ. දැන් බලන්න ගෙවල් දොරවල් සමහර අපි මේ දරුවෝ සාත්තු වේවා තමන්ගේ හිත වේවා මෙච්චර ප්‍රේමණීය වෙන්න ඕන තමන් හිත දමනය කරන්න තමන්ගේ හිතට. එහෙමයි ස්වාමීනි. තමන්ට ප්‍රේමණීය වෙන්න ඕන. මේ ක්‍රමයට තමයි ප්‍රේමණීය වෙන්නේ. එහෙමයි. හිත දමනය කරන්න යනකොට තමන්ට තමන් මුලින්ම ප්‍රේමණීය වෙන්න ඕන. තමන්ගේ හිත හොඳට හඳුනගෙන ප්‍රේමණීය වුණොත් තමන් ලෝකයට ප්‍රේමණීය වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ශාස්ත්‍රුන් වහන්සේ එසේ නේද කළේ? තමන්ගේ හිත තේරුම් ගත්තා. මේ හිත දමනය කරගන්න කොච්චර දුෂ්කරද කියලා දැක්කා. පින්වත් අග්විස්සන කැලින්ගෙන ආපු ඇතා යම් දවසක ඇත්තු දමනය කරන පුද්ගලයාගේ තන බඳුනත් දිය බඳුනත් පිළිගන්නවද? එතකොට ඇත්තු දමනය කරන පුද්ගලයාට මෙහෙම හිතෙනවා කියනවා. මොකද්ද? හරි. දැන් ඉතින් මේ කැලින්ගෙන ආපු ඇතා ජීවත් වෙනවා කියලා. එහෙනම් ඇතා ජීවත් වෙනවා කියලා තේරුම් ගන්නේ කොහොමද? මේව කන්න පටන් ගත්තට පස්සේ. ඒ ගෙනත් දාලා ගල්ට මේ බැන්දට පස්සේ දිගටම තරහින් ඉන්නවනම් කන්න හිතෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? කන්න හිතෙන්නේ නැති වුණොත් එහෙම ඇතා මැරෙන්න පුළුවන්. කන්න හිතෙන්න තුනොත් ඇතා මැරෙන්න පුළුවන්. එහෙමයි. ඒක කන්න පටන් ගන්නකොට හිතනවා කියනවා ආයෙන මේ ඇතා ජීවත් වෙනවා. දමනය කරගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තු දමනය කරන කෙනාට අදහසක් එනවා කියන මෙයා ගැන. එහෙයි ස්වාමීනි. මෙයා මෙල්ල කරගන්න පුළුවන්. මෙයා ජීවත් වෙනවා. හරි පුදුමයි නේද? දැන් ඉතින් මේ කැලෙන්ගෙන ආපු ඇතා ජීවත් ඊට පස්සේ ඇතුන් දමනය කරන්න තවදුරටත් හික්මනවා කියනවා. බවත දැන් කකුල ඔසවන්න. තව ටික කලක් දැන් මේක එකපාරට කරනවා නෙමෙයි. දැන් ඔන්න බැඳලා තිව්වා. ඊට පස්සේ ප්‍රිය ආදරණීය වචන වලින් කතා කරලා බලනවා. කන්නේ මොන බව තේරුම් ගන්නවා. ඊට පස්සේ කන්න දානවා. ඊට පස්සේ දැන් ඔන්න කන ඒකට කීකරු වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ටික කියන බවත දැන් මේ කකුල ඔසවන්න, බිම තියන්න. ඊට පස්සේ කියනවා යම් දිනක පටන් ඇත්තු දමනය කරන්නගේ එසවීම, බිම තැබීම ආදී වචන වලට කීකරු වෙනවද? දැන් බලන්න හැමතිස්සෙම ගොව්වාට ඇතාගෙන අන්න ඕනේ අවබෝධයක් තියෙනවා. ඒ වගේ තමයි පුද්ගලිකව අපි එකිනෙක කිනාට පුද්ගලික තමන්ගේ හිත දිහා තමන්ට හොඳ අවබෝධයක් තියෙනවා. මේක හිතනකොට මගේ හිත දමනය වෙනවද? නැද්ද? මේ අරමුණෙන් කොහොමද මගේ හිත සංවේදී වෙන්නේ? නැද්ද? ඉතින් ඕවා තමන් ප්‍රතිවේක්ෂාවක් නැත්තම් කොහොමද මේක දිවිල්ලක් විතරයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. හරි දුවනවා මෙහෙ දුවනවා
අරකත් බණ මේකත් ෂෝප් බණ කියනවා නැද්ද බලන්න? එහෙමයි. කිසි දවසක හරිතන අල්ලගන්නේ. එහෙමයි ස්වාමීනි. මෙච්චර කොච්චර ප්‍රායෝගික ආශ්චර්ය සම්දිට්ඨික දහමක්ද මේ තියෙන්නේ. පුදුමයිනේ ආශ්චර්යනේ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. අනුත්තර පුරුෂ ධම්ම සාර්ථීමයි භාග්‍යතුන් වහන්සේ. ඊළඟට කියනවා දැන් මේ විදිහට කිහිම කියද්දි කීකරු අවවාද වෙනවද? කැලින් ගිනාව ඇතා කටයුතු කරා. එතකොට ඇතුන් දමන්නේ කරන තැන තවදුරටත් හික්මවනවා කියනවා. බවත දැන් ඔහොම ඉස්සරහට යන්න. බවත දැන් ආපහු හැරිලා එන්න. පින්වත් අග්වේසන යම් දිනක පටන් ඇතු දමනය කරන්නගේ ඉදිරියට ගමන් කරවීම, හැරීම ආදී වචන වලට කීකරුව ඒ අවවාදයට අනුව කැලින් ගිනාපු ඇතා කටයුතු කරනවද? ඇතුන් දමනය කරන තැනත් අහු තවදුරටත් හික්මවනවා කියනවා. බවත දැන් හිටගන්න, දැන් වාඩි වෙන්න. එහෙමයි. පින්වත් අග්වේසන යම් දිනක පටන් ඇතුන් දමනය කරනගෙනාගේ හිටගන්න කියන වචන, වාඩි වෙන්න කියන ආදී වචන වලට කීකරු වෙනවද? ඒ අවවාදයට අනුව කැලින් ගිනා ඇතා කටයුතු කරයිද? ඇතුන් දමනය කරන තැනැත්තා ඔහු තවදුරටත් ආනෙන්ජ කියන පුහුණුවට යොමු කරනවා කියලා. හිත දිහා බල බලා හිත දමනය කරන විදිය. එහෙමයි. හිත දිහා බල බලා එහෙනම් තමන්ගේ හිත ගැන තමන් කාරුණික වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. දැන් සමහර කට්ටිය කියනෝනේ ඇයි තමන්ට මේ සිත පතුරවන්නේ සක්කාය දිට්ඨිය වෙන්න ඕනේ කියලා. මෝඩයෝ ඉන්නවනේ එහෙම කියන. එහෙමයි ස්වාමීනි. හිතේර මතු කරන කාරණා. තමන්ගේ ජීවිතය ගැන තමන්ට කරුණාවක්, මෛත්‍රියක්, දයාවක් ඇති වෙන්නේ නැත්නම් කොහොමද ලෝකයට කරුණාවක්, මෛත්‍රියක් පතුරවන්නේ? ඉතින් එහෙම කී ප්‍රලාප දුන්න අයනේ ඉතින් දක්ෂ නැහැනේ. තමන් දමණය වෙන්න දක්ෂ නැහැ. ওই ප්‍රලාප විතරයි කට්ටිය හැමදාම. බලන්න දහමට හැමදාම මේ විවේචනය කර කර යනවා මිසක ඒ කට්ටිය කවදාවත් නිවීමක් තියද බලන්න. එහෙමයි. ඒ විවේචනය කරන උන්දල හැමදාමත් ওই Facebook වල läගගෙන මාධ්‍යයේ läගගෙන විවේචනය විතරයි උන්දලට තියෙන්නේ. නැද්ද බලන්න? එහෙමයි සර්. දමනයක් දිනුවන්නේ. මේ ආනින්ජ කියන පුහුණුව මොකද්ද? ඇතාගේ සොඬේ විශාල මේ පළකයක් බඳිනවා කියන. මොකක් ලීයා. බර. හෙන්ඩු අතින්ගත් පුරුෂයෙක් ඇතාගේ බෙල්ල මත වාඩි වෙනවා කියන. හෙන්ඩුවගත් පුරුෂයන් හාත්පසින් පිරිවරාගෙන හිට ගන්නවා කියන. තව ඉස්සරහා එක්කෙනෙක්. එහෙමයි. ඇතුන් දමනය කරන පුද්ගලයා දිග හෙන්ඩුවක් අරගෙන ඉදිරියෙන්ම හිටගෙන ඉන්නවා කියන. බෙල්ල උඩත් එක්කෙනෙක් ඉඳගෙන ඉස්සරහත් ඉඳගෙන ඊට පස්සේ ආනෙන්ජ කියන පුහුණුව කරද්දී ඉස්සරහා පාද හොලවන්න බෑ කියනවා. එහෙමයි. එච්චර දමනයට ගෙනල්ලා. එකපාරට ගෙනාවේ නෑ ආපු ගමන්. එහෙසම්. දැන් අපි මොකද කරන්නේ? වාඩි වෙලා ඇස් දෙක පියාගෙන පැයක් ඉන්න ඕන. පුළුවන්ද එහෙම? දැන් අපි අපේ හිතට ඒකනේ කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඔබ දැන් පැයක් ඉන්න ඕන, පැය දෙකක් ඉන්න ඕන. එහෙම කියලා Tamanට කරන්න බැරිදී ලෝකයටත් කියනවා ඊට පස්සේ. දරුවන්ටත් කියනවා ඊට පස්සේ. එහෙයි. සංසිඳමින් දන් දෙන්න ඕන ඉස්සෙල්ලා. සංසිඳමින් සීල් රකින්න ඕන. සංසිඳමින් ගෙදර දොරේ කටයුතු යෝනිසෝ මනසිකාරයේදීමින් කරන්න පුරුදු වෙන්න ඕන. එහෙමයි. ඊට පස්සේ සංසිඳලා වාඩි වෙන්න පුරුදු වෙන්න ඕන. මේකේ හිටගෙනත් කෑ ගහගෙන දඟලගෙන මේ තමන් මේ කැළඹිලා කටයුතු කරද්දිත් එහෙමයි. ඔක්කොම කරගෙන අන්තිමට වාඩි වෙන්න හදනවා. වාඩි වෙන්න පුළුවන් නේද? කොයි වාඩි වෙන්නද? එහෙමයි ස්වාමීනි. මෙච්චර ලස්සන ගම්බීර සුන්දර ධර්මයක් තියෙනවා. ඊට පස්සේ කියනවා දැන් ඊට පස්සේ ආනෙන්ජ කියන පුහුණුවට කරද්දී ඉස්සරහා පාද හොලවන්න බෑ කියන, පසු පාද හොලවන්නෙත් නෑ කියන, පෙර කය සොලවන්නෙත් නෑ කියන, පසු කය සොලවන්නෙත් නෑ කියන. හිස සොලවන්නෙත් නෑ කියන. කන් සොලවන්නෙත් නෑ කියන. දලයේ සොලවන්න දෙන්නත් බෑ කියන. නගුට සොලවන්න දෙන්නත් බෑ කියන. එච්චර හික්මීමක් ඇති කරවලා. එහෙමයි. සොඬ සොලවන්නෙත් නෑ කියන. එතකොට ඒ කැලින් ගෙනාපු හස්තිය ආයුධ පහර ගහනවා කියනකොට කිසි දෙයක් හොලෙන්නේ නැතුව ඉන්නවා කියන. එහෙමයි. විවිධ ආයුධ වලින් ගහනවා කියනවා. අර කිසි දෙයක් සොලවන්න බෑ. කඩු පහර ගහනවා කියනවා, හී පහර ගහනවා කියනවා, අනුන්ගේ ආයුධ පහර වලින් ගහනවා කියනවා, බෙරහඬ නගනවා කියනවා. එහෙමයි. පනා බෙරහඬ, වස් දඬු හඬ, සක්හඬ, ഘോഷාවන් හැම දෙයකටම හුරු කරනවා කියනවා. කිසි දෙයකට කැළඹෙන්නේ නැති හිතක්. එහෙමයි ස්වාමීනි. තමන්ගේ කොච්චර හිතන්න ඕනද? අසනීප වෙනකොට කැළඹෙන්නේ නැති හිතක්. ප්‍රශ්න එනකොට කැළඹෙන්නේ නැති හිතක්. ගෙදර දොරේ බාහිර ප්‍රශ්න, ඇතුලේ ප්‍රශ්න, කටයුතු කරගන්න බැරි වුණාට පස්සේ කැළඹෙන්නේ නැති හිතක්. එහෙමයි ස්වාමීනි. බණ ටිකක් අහන්න බැරි වුණත් කැළඹෙන්නේ නැති හිතක්.
එහෙමයි. හැම පැත්තෙම එතකොට එයා සියලු වංක දොස් දුරු කළ සියලු කහට බැහැර කළ රජුටම සුදුසු රාජ පරිභෝජනීය වූ රජුගේම අවයවයක් වෙන තත්ත්වයට ඊට පස්සේ ඒක නතාපත් වෙනවා. එහෙමයි. ඊට පස්සේ තමයි ඇතා පිළිගන්නේ. එතකන් ඇතා පිළිගන්නේ. එහෙමයි ස්වාමීනි. කොච්චර ලස්සන වැඩ පිළිවෙලක්ද. එහෙයි. ඔය වගේම තමයි කියනවා මේ ශාසනයට ආපු කෙනත්. ඉස්සෙල්ලම අර කටකලියාව දාන්නේ යම්සේද. අර ටැඹේ ඇතා ටැඹේ බඳින්නේ යම්සේද. අපිත් අපට කටකලියාවක් දාගන්න මොකද්ද? එහෙමයි ස්වාමීනි. සීල සම්පත්තිය. ගැට ගන්නවා ස්වාමීනි. සීල සම්පත්තිය ගැට ගන්නවා. එහෙයි. දැන් එයා විවිධ පැති ඔස්සේ ගියපු කය වචන යන්න දෙන්නේ නැහැ. එහෙමයි. හරි ලස්සනනේ. උත්සාහයෙන් සිල් රකින්න. සීල රකින්නද? එහෙමයි ස්වාමීනි. පොයේ දවසට බණ අහනවා. එහෙමයි. දැන් ටික බණ අහන වාඩි වෙලා ඉන්න උරු වෙනවා. වාඩි වෙලා ඊට පස්සේ කන් ටික යොමු ටික ඒ කාලේ පුරාවට යොමු කරන් ඉන්න උරු වෙනවා. දාන ගිහිල්ලා ඒ තැන් වලින් සං දැන් වෙනද දාන දෙන්න යන්න යවන කාගේ හරි යතේ. දැන් සකස් කළ දාන් හදන්න උරු වෙනවා. සකස් කළ දාන්නේ අරගෙන යන්න උරු වෙනවා. ගිහින් සකස් කළ දාන්නේ බෙදන්න උරු වෙනවා. බොහොම වැදගත් ඉතින් ඉන්න උරු වෙනවා. නැත්තම් ඕවා යන්නෙත් බැන ඉන්නෙත් බැන එන්නෙත් බැන ගෙදර දොරේ කටයුතු බොහොම සකස් කළ සංසිඳීමෙන් කරන්න හුරු වෙනවා. නැත්තම් මොකද වෙන්නේ බැන පටන් ගන්න බැන කරන්නේ බැන හම්බ කරන්නේ. ගහ බැන ගනිමින් විවේචනය කරමින් කේලම් කියා ගනිමින් අර ඔක්කොම ගෙවල් දොර කටයුතු කරන්නේ. අර ඔක්කොම නෑ සේවයක් විදිහට. මෛත්‍රී හිතින් යා කරන්න හුරු වෙනවා. එහෙමයි. කයයි වචනේ සෙලවෙන්න දෙන්නේ නෑ. ඒ ස්වාමීනි. එතන තමයි සෙල්ලම තැන. කයයි වචනයයි. කයයි වචනේ හෙලවෙන්න දෙන්නේ. එතන බැඳලා තියෙන දැන්. එහෙමයි ස්වාමීනි. පුළුවන් තරම් කයයි වචනය පිරිසිදු කරනවා. එහෙයි. ඇයි මේ කයයි වචනේ අපිරිසිදු වෙන දෙයට යන්නෙම කැලෑ ගති නිසා. කැලෑ ගති නිසා තමයි කයයි වචනේ අසංවර වෙන දෙයට පෙළඹ යන්නේ. එහෙමයි. නැද්ද බලන්න? ඒ කැලෑ ගති. දැන් කැලෙන් එළියට ගෙනාපු කෙනා කැලෑ ගති තියෙනවා. හැබැයි ටැබේ බඳිනවද? කටකලියාව දානවද? එහෙමයි. අර මුල් දේශනාවේ තියෙන කටකලියාව කියලා. එහෙයි. දන්ත භූමි සූත්‍රයේ තියෙනවා ටැමේ බඳිනවා කියලා. ටැමේ බැඳලා කටකලියාව දාලා ඊට පස්සේ ආදරණීය ප්‍රේමණීය වචන. ප්‍රේමණීය වචන වලින් හිත සනසනවා. එතකොට තමන්ගේම ප්‍රේමණීය වචන වලින් තමන්ගේ හිත සනසෙනවා. අනුන්ගේ හිත සනසනවා. තමන්ගේ ප්‍රේමණීය වචන තමන්ගේ හිත සූපපත් කරනවා. තමන්ගේ ප්‍රේමණීය වචන. තමන්ගේම හෘදයාංගම වචන තමන් හිත සූපපත් කරනවා. මේ කේලම් වලින් හිත සතුටු වෙයි. ඒක වෙනම කතාවක්. ඔය අනිත් පැත්තට විඳවන්න ගියර පස්සේ තමයි මේ කරගන්න බැරි වෙන්නේ. හරි ආශ්චර්යයක් ඒකට. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න කොච්චර සුන්දර හික්මවීමක්ද නේ. ඒතර බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී නෙමෙයිද? ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්ම. එහෙමයි. සොඳුරු චිත්ත දමනයකට ලස්සන මග. එහෙයි. සොඳුරු චිත්ත දමනයකට හරි සුන්දර මග පිළිවෙලක්. සුන්දර වැඩ පිළිවෙලක්. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ සොඳුරු චිත්ත දමනය උපදවන්න දෙව් මිනිස් ලෝකයාට මේ ධර්මය කියන්නට මේ ධර්ම දාන දෙන පිරිස යම් අනුග්‍රහයක් කරයිද සසර පුරාවට තමන්ගේ සොඳුරු සිත දමනය කරන්නට අනිවාර්යෙන් අනුග්‍රහ සැලසෙනවා. ඉතින් සොඳුරු සිතක් උපදවා ගන්නට උපකාර සලසන උදාර පිනක් තමන්ට මේ ජීවිතේ කරගන්න ලැබුණා කියලා හිත සතුටු වෙන්න. මේ රැස් කරගත්තු පින සසර පුරාම දමනය වුණු හිතක් ඇති කරගන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම සිත දමනය කරගන්න සොඳුරු වැඩ පිළිවෙල පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ භාෂිතය අද දවසේ අපේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරුවන අප හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදව්ව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ
පින්වත් කරුණාවති මාපා, ප්‍රියංගිකා, ඒ වගේ මනතුංග, ප්‍රියන්ත, මිහිරානි, රංග, ඒ වගේ විතුම් සන්දිනු, සුජාතා, චාන්දනී, අච්නි, සංජීවනි, චමෝද්, කපිල සහ ඒ වගේම ප්‍රියන්ත කුමාර යන පින්වත් පිරිස එක රාශි වෙලා මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සිම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර, පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසනය හිත කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිවි රාජයා, ආලවක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවියන් වහන්සේ ඇතුළු මහා සගරුවනට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණය සලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය කරුණාවති මාපා, ප්‍රියංගිකා, මනතුංග, ප්‍රියන්ත, මිහිරානි, ඒ වගේම රංග, විතුම් සන්දිනු, සුජාතා, චාන්දනී, අච්නි, සංජීවනි, චමෝද්, කපිල, ප්‍රියන්ත කුමාර කියන පින්වත් සියලු දෙනාට, පවුල්වල සියලු දෙනාටමත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාටම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මෝබෝධයෙන් සැනසෙන්නටම මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ තමන්ගේ හිත දමනය කර ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේගේ පාරිශුද්ධ සුන්දර ධර්මයෙන් අද දවසේ අවවාද කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පින්වත් කරුණාවති මාපා, ප්‍රියංගිකා, මනතුංග, ප්‍රියන්ත, මිහිරානි, රංග, විතුම් සන්දිනු, සුජාතා, චාන්දනී, අචිනි, සංජීවනී, චමෝත්, කපිල සහ ප්‍රියන්ත කුමාර යන පින්වත් හැමදෙනාමත්, ඥාති හිත මිත්‍රාදීන් හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් පිනැති ඔබටත් අවස්ථාව තිබෙනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ යලි ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් තමන් දමනය කර ගැනීම පිණිස, තමන්ගේ අභිවෘද්ධිය සකස් කර ගැනීම පිණිස ශ්‍රී සද්ධර්මයට පැමිණෙන්න ඕන කියලා ධෛර්යය සිත ලෝකයේ ඇති වෙනවා නම් ඒ ලෝකය මොනතරම් සුන්දර ලෝකයක් බවට පත් වෙනවද? ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.